ආයිබෝවන් දුවේ පුතේ අදත් අපි ගුරු ගෙදරට ගොඩ වැදුනේ ව්‍යවසායක අධ්‍යයන විෂයේ ඊටාම වැදගත් මාතෘකාවක් කතා කරන්නයි. නිපුණතාව 6 මම හිතන්නේ දරුවන්ට මතක ඇති ව්‍යාපාර සංවිධාන කියන පාඩම. මේ ව්‍යාපාර සංවිධාන පාඩමෙන් ඇත්තටම විභාගයට විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් බව දුවාල පුතාලා තාම දන්න නැතුව ඇති. නමුත් අද මම කියන්නම් කොහොමද ලකුණු ලබා ගන්න කියලා. ඇත්තටම ලකුණු 4-5ක් පමණ ලබා ගන්න පුළුවන් මෙම ව්‍යාපාර සංවිධාන පාඩම මනාව අධ්‍යයනය කළොත්. මම යෝජනා කරනවා ඊටාම සක්‍රිය ලෙස මෙම ව්‍යාපාර සංවිධාන පාඩමට අවධානය යොමු කිරීමෙන් ඔබ විභාගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න කියලා ව්‍යවසායකත්ව අධ්‍යයන විෂයෙන්. අපි බලමු ව්‍යාපාර සංවිධාන කොහොමද ගලාගෙන යන්නේ කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ නිපුණතාවයේ 6.1 යටතේ දුවල පුතාලා දන්නවා ව්‍යාපාර සංවිධාන වර්ග අධ්‍යයනය කරන්න ඕන. ව්‍යාපාර සංවිධාන වර්ග කීපයක් තියෙනවා. අන්න ඒ ව්‍යාපාර සංවිධාන වර්ග මොනවද කියලා අධ්‍යයනය කරන්න ඕන. ඒ යටතේ ව්‍යාපාර සංවිධාන වර්ග හැඳින්වීම, ඒ වගේම ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම, ඒ වගේම ඒ විවිධ ආකාරයෙන් ඒ වර්ග කරන්න පුළුවන්. ඒ විවිධ ආකාරයෙන් වර්ග කිරීමේදී දුවල පුතාලට අනිවාර්යෙන් අරමුණු අනුව වර්ග කිරීමත් අයිතිය අනුව වර්ග කිරීමත් සිදු කරනවා. ඒ කියන්නේ මේ ව්‍යාපාර සංවිධාන වර්ග විවිධ ආකාරයෙන් වර්ග කරනවා. ප්‍රමාණය අනුව, ඒ වගේම අයිතිය අනුව, අරමුණ අනුව. නමුත් දුවල පුතාලට මේ විවිධ වර්ගීකරණයන් තිබුණත් දුවල පුතාලකින් වර්ගීකරණයන් දෙකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එකක් අරමුණ අනුව, අනිත් එක තමයි අයිතිය අනුව. අපි බලමු ඒවා කොහොමද කරන්නේ කියලා. ඒ වගේම තමයි දුවල පුතාලා දැනගන්න ඕන මේ ව්‍යාපාර සංවිධාන වර්ග ඉගෙන ගන්නේ ඇයි? මේ ව්‍යාපාර සංවිධාන වර්ග ඉගෙනගෙන ඉවරුණාට පස්සේ දුවල පුතාලාගෙන් අපි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒවට අපි කියනවා ඉගෙනුම් ඵල කියලා. මේ පාඩම අවසානයේ දුවල පුතාලා මෙන්න මේ දේවල් අත්පත් කරගන්න ඕන. මෙන්න මේව දැනගන්න ඕන. මොනවද දුවේ පුතේ දැනගන්න ඕන ඉගෙනුම් ඵල? බලන්න ව්‍යාපාර සංවිධාන නිදසුන් සහිතව පැහැදිලි කරන්න දුවල පුතාලට පුළුවන් වෙන්න ඕන. මොකද්ද ව්‍යාපාර සංවිධාන කියන්නේ මොනවද? ඒවට නිදසුන් ඉදිරිපත් කරන්න අනිවාර්යෙන් මේ පාඩම අවසානයේ දැනගෙන තියෙන්න ඕන. ඒ වගේම තමයි ව්‍යාපාර සංවිධාන අරමුණු අනුව බෙදන්නේ කොහොමද? බෙදලා ඒවට නිදසුන් ලබා දෙන්න ඔබට හැකියාව ලැබෙන්න ඕන. ඒ වගේම ව්‍යාපාර සංවිධාන අයිතිය අනුව වර්ග කරලා නිදසුන් දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒතර දුවේ පුතේ බලන්න මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ පාඩම අවසන් වුණාට පස්සේ දුවල පුතාලට පුළුවන් වෙන්න ඕන ව්‍යාපාර සංවිධාන වලට නිදසුන් දෙන්න. ඒ වගේම දුවල පුතාලට පුළුවන් වෙන්න ඕන ව්‍යාපාර සංවිධාන අරමුණු අනුව වර්ග කරන්න. නිදසුන් දෙන්න. ඒ වගේම අපේ දුවල පුතාලට පුළුවන් වෙන්න ඕන ව්‍යාපාර සංවිධාන අයිතිය අනුව වර්ග කරන්න. අපි බලමු එහෙම වෙනවද කියලා. දැන් මේ ව්‍යාපාර සංවිධාන කියනවට ඉස්සෙල්ලා අපට ඇහෙනවා මොකද්ද සංවිධානය කියලා වචනයක්. දුවල පුතාලා දැනටමත් දන්නවා සංවිධානය කියන්නේ මොකද්ද කියලා. දැන් අපි කතා කරන්නේ ව්‍යාපාර සංවිධාන. නමුත් සංවිධානය කියන දේ තේරුම් ගන්න තියෙන්න ඕන. මොකද්ද දුවේ පුතේ සංවිධානයක් කියන්නේ? බලන්න පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා පුජ්‍යලයන් සමූහයක් එකට එක් වී කටයුතු කිරීම සංවිධානයක් කියන්නේ. මොකද්ද පොදු අරමුණක් ඉටු කරගන්න පුජ්‍යලයන් සමූහයක් එකට එකතු වෙලා කටයුතු කරනවා නම් අපි ඒකට කියනවා සංවිධානයක් කියලා. ඒතකොට සංවිධානයක ප්‍රධාන ලක්ෂණය තමයි එතකොට පොදු අරමුණක් ඉටු කරගන්න. පුජ්‍යලයෝ එකතු වෙලා යම් යම් වැඩ කරනවා. මං හිතන්නේ දුවල පුතාලා සංවිධාන ඕන තරම් දැකලා තියෙනවා. නේද? පොදු අරමුණක් ඉටු කරගන්න එකට එකතු වෙලා යම් කිසි කටයුත්තක යෙදෙනවා නම් අපි ඒකට කියනවා සංවිධානයක් කියලා. ඒක නිසා අපට පැහැදිලි වෙනවා මේ සංවිධානයක් කියන්නේ ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි.
මිනිස්සු විසින් ඇති කරගන්න දෙයක්. ඒක නිසා මේක ස්වාභාවික දෙයක් නෙවෙයි. මිනිසුන් එකතු වෙලා සාකච්ඡා කරලා පිහිටුවා ගන්න එකක් තමයි සංවිධානයක් කියන්නේ. ඒක තමයි දුවේ පුතේ මේ යටින් අපි කියන්නේ මිනිසා විසින්ම නිර්මාණය කරගත් මෙහි කුමන හෝ භාණ්ඩයක් හෝ සේවයක් සැපයීම සිදු කරයි. එතකොට දරුවනේ මොකද්ද කියන්නේ? සංවිධානයකින් කුමන හෝ භාණ්ඩයක් හෝ සේවයක් සැපීම සිද්ධ කරනවලු. එතකොට දුවේ පුතේ මවා ගන්න සංවිධානයක් කියන්නේ අනිවාර්යෙන්ම භාණ්ඩයක් හෝ සේවයක් සැපේන යම් කිසි ඒකකයක්. එතකොට අපි මෙතන දැන් අපි ගත්තේ මොකද සංවිධානයක් කියලා අපි ඉස්සෙල්ලා තේරුම් ගත්තේ අපි ව්‍යාපාර සංවිධානය කරන්න යන්නේ. එතකොට සංවිධානයයි ව්‍යාපාර සංවිධානය අතර යම් වෙනසක් තියෙනවා කියලා දුවල පුතාලා තේරුම් ගන්න ඕන. එතකොට මොකද්ද දුවේ පුතේ ව්‍යාපාර සංවිධානයක් කියන්නේ? දැන් අපි සංවිධානයක් ගත්තා, තේරුම් ගත්තා. දැන් එහෙනම් ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කරමු. බලන්න දුවේ පුතේ මිනිස් අවශ්‍යතා වුමනා සපුරාලීම පිණිස සීමිත සම්පත් භාවිතා කරමින් ලාභ ඉපයීම සමාජ සුපසාධනය හෝ වෙනත් කිසියම් අරමුණක් ඉටු කර ගැනීම පිණිස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීමේ නිරත වන හෝ ඊට අනුබද්ධ විවිධ සේවා සපයන ආයතන ව්‍යාපාර සංවිධාන වේ. අපි දැනගත්ත ව්‍යාපාර සංවිධානය. එතකොට සංවිධානය ඇතුලේ තමයි ව්‍යාපාර සංවිධානය තියෙන්නේ. එතකොට පුළුල් දෙයක් තමයි සංවිධානයක් කියන්නේ. එතකොට ඒක ඇතුලේ තියෙන දෙයක් තමයි එතකොට ව්‍යාපාර සංවිධානයක් කියන්නේ. එතකොට ව්‍යාපාර සංවිධානයක් ඊට පස්සේ අපි කොහොමද තීරණය කරන්නේ සංවිධානයකට වඩා වෙනස් වෙන්නේ කොහොමද? දැන් බලන්න මේක තුල කියනවා මිනිස් අවශ්‍යතා වුමනා සපුරාලීම් පිණිස සීමිත සම්පත් භාවිතා කරනවා කියලා. සීමිත සම්පත් භාවිතා කරනවා. ඒ වගේම ලාභ ඉපයීම හෝ සමාජ සුබසාධනය හෝ වෙනත් කිසියම් අරමුණක් ඉටු කර ගැනීම පිණිස භාණ්ඩ හා සේවා සපයනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම තමයි මේක කරන්නේ. භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ වගේම දුවේ පුතේ ඒ භාණ්ඩ බෙදා හැරීම කරනවා. ඊට අමතරව මේකේ තව කාරණයක් තියෙන දුවේ පුතේ බලන්න ඊට අනුබද්ධ විවිධ සේවා සපයන ආයතන. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරනවා, බෙදා හරිනවා. ඊට අමතරව ඒවට සහයෝගය දක්වන ආයතන මේක තුල තියෙනවා. එතකොට භාණ්ඩ නිෂ්පාදනය, ඊට පස්සේ භාණ්ඩ වෙළඳාම් කිරීම නැත්නම් බෙදා හැරීම සහ ඒවාට සහයෝගය දක්වන විවිධ උපකාරක සේවා ඇතුළත් එකක් තමයි මේ ව්‍යාපාර සංවිධානයක් කියන්නේ. එතකොට මේ සියල්ලම තියෙන්න පුළුවන්. එකක් තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද සියල්ලම කියන්නේ? භාණ්ඩ නිෂ්පාදනය කරන්නත් පුළුවන්, භාණ්ඩ බෙදා හරින්නත් පුළුවන්, ඊට අනුබද්ධ සියලුම සේවා සපයන්නත් පුළුවන්. මේ එකක් කරත් දෙකක් කරත් ඔක්කොම කරත් මේවට අපි කියනවා ව්‍යාපාර සංවිධාන කියලා. මම හිතන්නේ දුවට පුතාලට තේරෙන්නේ නැති. බලන්න නිදසුන් දෙකක් තියෙන මේක. ඔබ ඉගෙන ගන්න පාසල. ඒතර ව්‍යාපාර සංවිධානයල. ඒ වගේම සිල්ලර වෙළඳසැල්. ඒවා ව්‍යාපාර සංවිධාන. දැන් දුවේ පුතේ බලන්න ඔබ ගෙදර ඉඳලා ඉස්කෝලේට යනකම්ම ඇති ගොඩාක් දේවල් අවට පිට මේ ව්‍යාපාර සංවිධාන වලට සම්බන්ධ. ඉතින් මවා ගන්න. යනකොට බලන්න. ඒතකොට සියලුම දේවල් ව්‍යාපාර සංවිධාන ලෙස ඔබ දකින්න උත්සාහ ගන්න. එතකොට ඊටාම සරලව ඔබට ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්නකෝ ව්‍යාපාර සංවිධානයක පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණ. දැන් ඕනම ව්‍යාපාර සංවිධානයක දක්නට ලැබෙන ලක්ෂණ කීපයක්. මේක පොදුවේ හඳුනා ගන්න පුළුවන්. සුවිශේෂී වෙනුවේ පොදුවේ තියෙන මෙන්න මේවා. බලන්න පොදු අරමුණක් පැවතීම. ඕන ව්‍යාපාර සංවිධානයක අරමුණක් තියෙනවා. ඕන ව්‍යාපාර සංවිධානයක අරමුණක් තියෙනවා. ඒක පොදු අරමුණක් වෙන්න පුළුවන්. මේ පොදු අරමුණක් කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට සාපේක්ෂව තියෙන දෙයක්. නැතුව පොදු අරමුණක් කිව්වන් දුවල පුතාලා හිතන්න පුළුවන් පොදුවේ රටට සේවය කරන දෙයක් කියලා. එහෙම නෙවෙයි. ඒ අයිතිකරුවන්ට සුවිශේෂ වූ අරමුණක් තියෙනවා කියන එක තමයි මේ පොදු අරමුණක් තිබීම කියලා කියන්නේ. ඒ වගේම දුවේ පුතේ සීමිත සම්පත් භාවිත කරනවා. දුවල පුතාලා දන්නෝ සම්පත්. අපි අහලා තියෙනවා ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධන, ව්‍යවසාය කියලා. එහෙම නැත්නම් අහලා ඇති මුදල්, අමුද්‍රව්‍ය, ඒ වගේම ක්‍රම, මිනිස්සු ඔහොම ඔක්කොම මේ සම්පත් තමයි. කොහොම යෙදුවත්
යොදා ගන්න ඕනම දෙයකට අපි කියනවා සම්පත් කියලා. නමුත් මේකේ විශේෂයෙන්ම තියෙන මොකද්ද? සීමිත සම්පත් භාවිතය. මේ සම්පත් අපට ඇත්තටම ඊටාම සීමාකාරී දෙයක්. අපට අවශ්‍යතාවයට ඕන තරම් නැහැ. උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් තමයි මේ ව්‍යාපාර වලට දාන්නේ. යොදන්නේ. ඒක නිසා ව්‍යාපාර සංවිධානයේ පොදු ලක්ෂණයක් තමයි සීමිත සම්පත් භාවිතය. ඒ වගේම දුවේ පුතේ සංවිධාන ව්‍යුහයක් දක්නට ලැබෙනවා සංවිධිත ව්‍යාපාර සංවිධානයක. සංවිධිත ව්‍යුහයක්. දලන දුවේ පුතේ දැන් අපි කිව්වා පාසල. පාසල මතකෙන් නගා ගන්න. දැන් අපේ විදුහල්පතිතුමා ගාව සටහනක් තියෙන උඩ. විදුහල්පතිතුමා උඩින්ම ඉන්නවා. ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිතුමාලා දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ පන්ති නායක ඉන්නවා. ඒ කියන්නේ පන්ති ගුරුවරයා ඉන්නවා, පන්ති නායකයා ඉන්නවා. ඒ වගේ දක්වන්න පුළුවන්. සමහර පාසල් වල ළමයි දක්වන්නේ නැහැ ඒකේ. ඉහළ පරිපාලන විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති සහ ගුරුවරු විතරක් ඒකේ දක්වනවා. අංශ භාරව දක්වලා තියෙන එක සංවිධාන ව්‍යුහය දක්වන සටහන තමයි ඒක. එතකොට ඕනම සංවිධාන ව්‍යාපාර සංවිධානයක සංවිධාන ව්‍යුහයක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ ආර්ථික කටයුත්තක් තියෙන ඕන එක. ඕන එක කියන්නේ ව්‍යාපාර සංවිධානයක ආර්ථික කටයුත්තක් දක්වනවා. මොකද්ද මේ ආර්ථික කටයුත්තක් කියන්නේ? එක්කෝ නිෂ්පාදනය කරනවා, එක්කෝ බෙදා හැරීම කරනවා, එක්කෝ පරිභෝජනය කරනවා. එතන ආර්ථිකයක ප්‍රධාන මූලයන් තුන තමයි දුවේ පුතේ. ඔව් ආර්ථික කටයුත්තක් කියන්නේ නිෂ්පාදනය කිරීම හෝ බෙදා හැරීම හෝ පරිභෝජනය කිරීම සම්බන්ධ කටයුත්තක් තමයි. එතකොට ආර්ථික කටයුත්තක් පවතින ව්‍යාපාර සංවිධානයක පොදුවේ ගත්තම. ඒ වගේම දුවේ පුතේ මේ පුජ්‍යල කණ්ඩායමක් ඒකරාශි වීමක් තියෙනවා. يعني ව්‍යාපාර සංවිධානයක් වුණොත් පුජ්‍යලයෝ රාශියක් ඉන්නවා. බලන්න දුවේ පුතේ අයිතිකරුවෝ ඉන්න පුළුවන්, සේවකයෝ ඉන්න පුළුවන්. ඊට පස්සේ බාහිර සමාජයෙන් විවිධ පුජ්‍යලයෝ පාරිභෝගිකයෝ ඉන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ ලක්ෂණ ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මේකේ අයිතිකරුවෝයි සේවකයෝයි එකතු වෙලා කරන කටයුත්තක් තමයි ව්‍යාපාර සංවිධානයක් කියන්නේ. එතකොට පොදුවේ ගත්තම දුවේ පුතේ ව්‍යාපාර සංවිධානයක මෙන්න මේ ලක්ෂණ තියෙනවා. අපි ආයි මතක් කරගමු. අරමුණක් තියෙනවා. ඇත්තටම පොදු අරමුණකටත් වඩා මේක වඩා නිවැරදි වෙන්නේ අරමුණක් තිබීම. ඒ වගේම සීමිත සම්පත් භාවිතා කරන ඕනෑම ව්‍යාපාර සංවිධානයක්. ඒ වගේම දුවේ පුතේ සංවිධාන ව්‍යුහයක් පැවතීමත් අනිවාර්ය සිද්ධියක්. මොනවා හෝ සංවිධාන ව්‍යුහයක් පවතින. ඒ වගේම ආර්ථික කටයුත්තක් තියෙනවා. ආර්ථික කටයුත්තක් තියෙනවා. ඒ වගේම දුවේ පුතේ පුද්ගල කණ්ඩායමක් ඒකරාශි වීමක් දක්නට ලැබෙනවා මේ ව්‍යාපාර සංවිධානයක. මම හිතන්නේ දුවලට පුතාලට ව්‍යාපාර සංවිධානයක පොදුවේ දක්වන ලැබෙන ලක්ෂණ යම් ප්‍රමාණයක් තේරුම් ගන්න ඇති. ඊළඟට දුවේ පුතේ අපි බලමු ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ කොහොමද කියලා. මේ ලෝකේ ව්‍යාපාර සංවිධාන විවිධ විදියට වර්ග කරනවා. බලගේ මේ ව්‍යවසායකත්ව අධ්‍යයනයේ විෂය 11 වෙනි ශ්‍රේණියට ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයන් දෙකක් දීලා තියෙනවා. ඒක තමයි හිමිකාරත්වය අනුව වර්ග කිරීමත් අරමුණ අනුව වර්ග කිරීමත්. ඒ කියන්නේ දුවේ පුතේ මේ ව්‍යාපාර සංවිධාන මම මුලදී කිව්වා විවිධ ආකාරයට වර්ග කරනවා කියලා. නමුත් මේ වර්ගීකරණයන් රාශියක් තිබුණත් ඔබගේ මට්ටමේදී බලාපොරොත්තු වෙන්නේ වර්ග දෙකයි. නිර්ණායක දෙකයි. කොහොමද ව්‍යාපාර සංවිධාන හිමිකාරත්වය අනුව වර්ග කරන්නේ? කොහොමද ව්‍යාපාර සංවිධාන අරමුණ අනුව වර්ග කරන්නේ කියලා. අන්නේ නිර්ණායක දෙක ඔස්සේ අපි බලමු කොහොමද ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ කියලා. බලමු අපි ඉස්සෙල්ලම හිමිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ හිමිකාරත්වය කියන්නේ ව්‍යාපාර සංවිධානයේ අයිති කාටද? එහෙම නැත්නම් ව්‍යාපාර සංවිධානයට ප්‍රාග්ධනය යොදලා තියෙන්නේ කවුරුන් විසින්ද? කාටද මේක අයිති? ඒක අනුව තමයි ව්‍යාපාර සංවිධාන අපි වර්ග කරන්නේ. පෞද්ගලිකංශයේ ව්‍යාපාර සංවිධාන හා රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන. පෞද්ගලිකංශයට අයිති නම් අපි ඒවට කියනවා පෞද්ගලිකංශයේ ව්‍යාපාර සංවිධාන කියලා. රජයට හෝ රජයේ නියෝජිත ආයතන වලට අයිති නම් අපි කියනවා ඒවට රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධාන කියලා. මම හිතන්නේ දුවලා පුතාලට තේරුම් ගන්න පුළුවන්
නිදසුන් සපය ගන්න පුළුවන් ගොඩක් වෙලාවට පෞද්ගලික අංශයේ ව්‍යාපාර මොනවද? රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන මොනවද කියලා. දැන් මේකේ බලන්න දුවේ පුතේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන වලට නිදසුන්. කේවල සාමී ව්‍යාපාර. කේවල සාමී ව්‍යාපාර කියන්නේ තනි පුද්ගලයන්ට අයිති ව්‍යාපාර. ඒවා ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරගෙන යමු. ඊට පස්සේ හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාරත් ගොඩක් දුරට අයිති වෙන්නේ පෞද්ගලික අංශයට. ඒ වගේම සංස්ථාපිත සමාගම්. සංස්ථාපිත සමාගම්. දුවල පුතාලා ඉගෙන ගන්න ඕන සංස්ථාපිත සමාගම්. ඒ සංස්ථාපිත සමාගම් අයිති පෞද්ගලික අංශයට කියලා තමයි මේ වර්ගීකරණය දක්වන්නේ. හැබැයි මේවා යම් යම් අවස්ථාවලදී වෙනස් වෙන්න පුළුවන්. ඒවා අපට ඉහළට ගියාට පස්සේ අපි තව උසස් පෙළට ගියාට පස්සේ විශ්වවිද්‍යාල වලට ගියාට පස්සේ ඒව ඉගෙන ගන්න පුළුවන්. දැනට මේ ව්‍යවසායකත්ව අධ්‍යයන විෂය යටතේ අපි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයක් විදියට සංස්ථාපිත සමාගම් අපි හඳුනගමු. බලන්න දුවේ පුතේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. අපි යටතේ දෙපාර්තමේන්තු. ඒ වගේම රාජ්‍ය සංස්ථා. ඒ වගේම රාජ්‍ය සමාගම් කියන ආයතන තුන නැත්නම් ව්‍යාපාර සංවිධාන වර්ග තුන ගැන හදාරන්න ඕන. ඒතර දුවේ පුතේ හිමිකාරත්වය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරද්දී මම නැවත කියන්නම් කාටද මේ ව්‍යාපාර සංවිධානය අයිති? ඒතර ප්‍රධාන පාර්ශ්ව දෙකක් ඉන්න මේ ව්‍යාපාර සංවිධාන අයිති. කවුද? පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය. ඒතර පෞද්ගලික අංශයේ දක්නට ලැබෙන ව්‍යාපාර සංවිධාන වර්ග තුනක්. මොනවද? තනි ව්‍යාපාර, නැත්නම් කේවල සාමී ව්‍යාපාර, ඒ වගේම හවුල් ව්‍යාපාර, ඒ වගේම සංස්ථාපිත සමාගම්. දුර පුතා ඉගෙන ගන්න ඕන. ඒතර රාජ්‍ය අංශේ තියෙනවා රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය සමාගම්. ඔන්න ඔය විදිහට ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා. හරි දුවේ පුතේ අපි ඊළඟට බලමු කොහොමද ඊළඟ වර්ගීකරණය කරන්නේ කියලා. ඊළඟ වර්ගීකරණය මොකක්ද දුවේ පුතේ? ව්‍යාපාර සංවිධාන අරමුණ අනුව වර්ග කරන්නේ කොහොමද කියලා. අරමුණ අනුව වර්ග කරන්නේ කොහොමද? බලන්න අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, අනික තමයි ලාභ අරමුණු කරග නොගත් ව්‍යාපාර. දුවේ පුතේ අරමුණ අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් ව්‍යාපාර සංවිධාන. ලාභයේ අරමුණු කරගත් ව්‍යාපාර නැත්නම් ලාභයේ සඳහාම පමණක් ආරම්භ කරපු ව්‍යාපාර. ඒ වගේම ලාභයේ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන. දුවල පුතාලට තේරෙනවා ඇති සමහර වෙලාවට ව්‍යාපාර පවතින්නේ ඇයි? ව්‍යාපාර පවතින්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරක් තමයි මේ දෙන්නේ. සමහර අය ලාභ විපීමට තමයි ව්‍යාපාර සංවිධාන පටන් ගන්න. සමහර ව්‍යාපාර සංවිධාන පටන් ගන්නවා සුබ සාධන කටයුතු සඳහා. එහෙම නැත්නම් වෙනත් කටයුතු සඳහා. නමුත් ලාභය නෙවෙයි යාළගේ අරමුණ. අපිට ඒ අරමුණ අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර හා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර විදියට. අපි බලමු ලාභ අරමුණු කරගත් ව්‍යාපාර මොනවද කියලා. මේකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. බලන්න ව්‍යවසායකයෙකු ව්‍යාපාරයක් පවත්වා ගැනීම ලබන්නේ පිරිවැයක් ධර්මින් භාණ්ඩ හා සේවා වෙළඳපොළට ඉදිරිපත් කොට ලාභය පියම ප්‍රධාන අරමුණු ගත්තනම් ඒවා අපි කියනවා ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කියලා. බලන්න දුවේ පුතේ නිදසුන් තියෙනවා පෞද්ගලික රෝහල්, පෞද්ගලික බැංකු, දැන් සුපර් මාකට් නැත්නම් සුපිරි වෙළඳසැල් වගේ දේවල් ඔක්කොම ලාභ අරමුණු කරගත් ව්‍යාපාර තමයි. මම හිතන්නේ දුවල පුතාලාට පැහැදිලිවම පේනවා ලාභ අරමුණු කරගත් ව්‍යාපාර මොනවද කියලා. මේ නිදසුන් මගින් පේනවා. ඊට පස්සේ දුවේ පුතේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන මොනවද? ව්‍යාපාර මොනවද? බලන්න ව්‍යාපාරවල ප්‍රධාන අරමුණ පිරිවැයක් දරා භාණ්ඩ හා සේවා සැපයීම තුළින් ලාභ ඉපීම නොව සමාජීය වශයෙන් ප්‍රතිලාභ ලබා දීම. ඒ කියන්නේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර පිරිවැයක් දරලා ඒ කට්ටිය බලාපොරොත්තු වෙන ආදායමක් උපයන්න. ආදායමයි පිරිවැය අතර වෙනස ලාභය. හරි දුවේ පුතේ අපි බලමු ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියන්නේ මොනවද කියලා. අපි ඉස්සෙල්ලා කතා කරේ ලාභ
අරමුණු කරගත් ව්‍යාපාර. කියන්නේ කිසියම් පිරිවැයක් දරලා කිසියම් ආදායමක් ලබලා ඒ පිරිවැය අඩු කරාට පස්සේ කිසියම් ලාභයක් උපයනවා. එතකොට එයාලගේ ප්‍රධානම අරමුණ තමයි ලාභ ඉපයීම. නමුත් මොනවද මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියන්නේ? ඇත්තට මේ ව්‍යාපාරවල ප්‍රධාන අරමුණ ලාභ ඉපයීම නෙවෙයි. එහෙනම් මොනවද? මේ අනුව භාණ්ඩ හා සේවා සැපයීම තුලින් ඇත්තට මෙයාලා ලාභ උපයන්නේ නැහැ. එයාලා සමාජ සුබ සාධනය හෝ වෙනත් දෙයක් වෙන්න පුළුවන් එකකින් බලාපොරොත්තු වෙන්නේ. දුවල පුතාලට මේ නිදසුන් ඇසුරෙන් පේනවා බලන්න රතුකුරුස සංවිධානය. සිංහ සමාජයේ සර්වෝදය. ඔය වගේ සුබ සාධන ආයතන විශාල ප්‍රමාණයක් මං හිතන්නේ දුවල පුතාලයි පාසල අවටිනුත් හොයාගන්න පුළුවන්. ගමෙත් තියෙනවා. ඒ වගේම අන්තර්ජාතිකවත් තියෙනවා. දැන් මේ රතුකුරුස සංවිධානය ලංකාවෙත් තියෙනවා, ලෝකෙත් තියෙනවා. ඒ වගේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ඔය වගේ ඒවා ගත්තත් මේ ගණයට තමයි වැටෙන්නේ. ලෝකේම සුබ සාධන වෙනුවෙන් තමයි මේ ආයතන තියෙන්නේ. ඒතරොත් මේ දුවේ පුතේ මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන. අපි බලමු ඊළඟට දුවේ පුතේ නිපුණතාව 6 එක තමයි අපි කරේ. දැන් නිපුණතාව 6 දෙක යටතේ අපි සාකච්ඡා කරනවා අපි මේ ව්‍යාපාර සංවිධාන එකින් එක. පළමුවම තියෙන්නේ කේවලසාමී ව්‍යාපාර සංවිධාන විමර්ශනය කරා. අපි මෙච්චර වෙලා කියපු කේවලසාමී ව්‍යාපාරයක්. කේවලසාමී ව්‍යාපාරයක් නැත්නම් කේවලසාමී ව්‍යාපාර සංවිධානය නැත්නම් තනි ව්‍යාපාරයක් ගැන හදාරන්න තමයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. එයටදී දුවේ පුතේ කේවලසාමී සංවිධානයක් හැඳින්වීම. ඒ වගේම ඒවායේ තියෙන මූලික ලක්ෂණ. ඒ වගේම ආරම්භ කිරීම හා වාසි සහ අවාසි නැත්නම් සීමා ගැන අපි මෙහිදී කතා කරනවා. එතකොට දුවේ පුතේ මේ කේවලසාමී ව්‍යාපාර සංවිධාන ඉගෙන ගත්තට පස්සේ අපි දුවලගෙන් පුතාලගෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තටම මෙන්න මේ දේ. මොනවද? කේවලසාමී ව්‍යාපාරවල මූලික ලක්ෂණ නිදසුන් ඇසුරෙන් සපයන්න පුළුවන් වෙන්න ඕන. නිදසුන් දෙන්න පුළුවන් වෙන්න ඕන දුවල පුතාලට. ඒ වගේම දුවේ පුතේ කේවලසාමී ව්‍යාපාර ආරම්භ කිරීමේ පටිපාටිය නැත්නම් ක්‍රමවේදය පැහැදිලි ලෙස දුවල පුතාලා දැනගන්න ඕන. මේ පාඩම අවසන් වුණාට පස්සේ කොහොමද කේවලසාමී ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කියලා අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕන. ඒ වගේම කේවලසාමී ව්‍යාපාරවල පවතින වාසි මොනවද, අවාසි මොනවද, නැත්නම් සීමා මොනවද කියලා දැනගෙන තියෙන්න ඕන. එතකොට ඊටාම සක්‍රීය ලෙස මේ පාඩමට සවන් දුන්නොත් දුවේ පුතේ මොනවද අත්පත් කරගන්න ඕන ඔයාලා? අත්පත් කරගන්න ඕන කේවලසාමී ව්‍යාපාරයක මූලික ලක්ෂණ. ඒවට නිදසුන් හපයන්න ඕන. ඒ වගේම කේවලසාමී ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද? ඒකට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා දුවල පුතාලා දැනගෙන තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ මේ කේවලසාමී ව්‍යාපාරයක තියෙන වාසි සහ අවාසි එහෙම නැත්නම් සීමා ඉදිරිපත් කරන්න දුවල පුතාලාට පුළුවන් වෙන්න ඕන. අපි බලමු එහෙම ඉදිරිපත් කරන්න පුළුවන් වේවිද කියලා. මොකද්ද දුවේ පුතේ කේවලසාමී ව්‍යාපාරයක් කියන්නේ? නැත්නම් තනි ව්‍යාපාරයක් කියලාත් මේකට කියනවා. කේවලසාමී ව්‍යාපාර, තනි ව්‍යාපාර. මම හිතන්නේ ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ කේවලසාමී ව්‍යාපාර. කේවලසාමී ව්‍යාපාර සංවිධාන තමයි ලෝකේ වැඩියෙන්ම අපට දක්නට ලැබෙන්නේ. දුවේ පුතේ දුවල පුතාලගේ ගමේ නගරේ තියෙන කේවලසාමී ව්‍යාපාර. බලන්න එහෙමද කියලා. තනි පුජ්‍යලයක විසින් ප්‍රාග්ධනය යොදා ඔහු විසින්ම ලාභ පාඩු භුක්ති විඳින්මින් පවත්වාගෙන යන ව්‍යාපාර කේවලසාමී ව්‍යාපාර ලෙස හඳුන්වා දිය හැකියි. මේවාට ඒක පුජ්‍යල ව්‍යාපාර, තනි පුජ්‍යල ව්‍යාපාර යන නම්ද භාවිතා වේ. මොකද්ද? තනි පුජ්‍යලයක් විසින් ප්‍රාග්ධනය යොදලා තනි පුජ්‍යලයක් විසින්ම කළමනාකරණය කරගෙන යනවා නම් කිසියම් ව්‍යාපාර කටයුත්තක් අපි ඒකට කියනවා කේවලසාමී ව්‍යාපාර සංවිධානයක් කියලා. කේවලසාමී ව්‍යාපාර සංවිධානයක් කියලා. එතකොට දුවේ පුතේ කේවලසාමී ව්‍යාපාරයක් නැත්නම් කේවලසාමී ව්‍යාපාර සංවිධානයක් ගැන හිතනකොටම තේරුම් ගන්න ඕන මේකට ප්‍රාග්ධනය යොදන්නේ තනි පුජ්‍යලයක්. තීරණ ගන්නේ තනි පුජ්‍යලයක්. කියන්නේ තනි පුජ්‍යලයක් මත මේක රැඳෙනවා.
තනි පුජ්‍යලෙක් තමයි මේක කළමනාකරණය කරන්නේ. එහෙමනම් ඒක තනි අයිතියක් තියෙන ව්‍යාපාරයකට අපි කියනවා කේවලසාමි ව්‍යාපාරයක් කියලා. එතකොට මේ කේවලසාමි ව්‍යාපාරවල මූලික ලක්ෂණ ගැන අපි කතා කරමු. කේවලසාමි ව්‍යාපාරයක මූලික ලක්ෂණ. ඇත්තටම කේවලසාමි ව්‍යාපාරයක් හඳුනාගන්නේ කොහොමද? හඳුනාගන්නේ මෙන්න මේ ලක්ෂණ වලින්. ඒතකොට සමහර වෙලාවට විභාගෙට දුවල පුතාලට දෙන්න පුළුවන් කේවලසාමි ව්‍යාපාරයකුයි හවුල් ව්‍යාපාරයකුයි නම නොකිය දෙන්න පුළුවන් මේ දෙක අඳුන ගන්න කියලා. ඒතකොට අඳුනගන්නේ අපි කොහොමද? මේවයි තියෙන ලක්ෂණ වලින්. ඒතකොට කේවලසාමි ව්‍යාපාරයක මොන ලක්ෂණද තියෙන්නේ? බලන්න හිමිකාරත්වය තනි පුජ්‍යලයකු සතු වෙනවා. තනි පුජ්‍යලයක් තමයි ප්‍රාග්ධනය යොදන්නේ. අයිතිය තනි කෙනෙකුට අයිති. මං ඊට ඉස්සෙල්ලත් කිව්වා. ඒ වගේම ලාභ හෝ පාඩු තනිව භුක්ති විඳීම. බලන්න ලාභයක් ලැබුණත් පාඩුවක් ලැබුණත් ඒක තනිව තමයි භුක්ති විඳින්නේ. තනියෙන් තමයි ලැබෙන්නේ ඒක. ඒ කියන්නේ ඒක බෙදීලා යන්නේ නැහැ. ලාභයක් ලැබුණත් බෙදෙන්නේ නැහැ. පාඩුවක් ලැබුණත් බෙදෙන්නේ නැහැ. ඒක කේවලසාමි ව්‍යාපාරයක ප්‍රධාන ලක්ෂණයක්. ඒ වගේම දුවේ පුතේ අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. ඒ කියන්නේ අයිතිකරු මිය යෑම, අයිතිකරු බංකොලොත් වීම. ඒකට අයිතිකරුට මේ ව්‍යාපාරය කිරීමට එපා වුණොත් ඕනම හේතුවක් මත මේ ව්‍යාපාර සංවිධානයේ බිඳ වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්මක් නැහැ. හැබැයි දුවේ පුතේ මේ හොඳට මතක තියාගන්න මේ සියලුම ලක්ෂණ අපි කියන්නේ දැන් දුවල පුතාලා ඉදිරියට ඉගෙන ගන්නවා හවුල් ව්‍යාපාර. ඒ වගේම සමාගම්. අන්න ඒවයි තියෙන ලක්ෂණත් එක්ක තමයි මේ අපි විශේෂ ලක්ෂණ කියලා මේ මෙතන උගන්වන්නේ. එහෙම නැතුව කේවලසාමි ව්‍යාපාරවලටම තියෙන සුවිශේෂ ලක්ෂණ අපි කිව්වට දුවල පුතාලට පස්සේ තේරෙවි මේ ලක්ෂණ සාපේක්ෂව තමයි අපි කියන්නේ. හවුල් ව්‍යාපාරවලට සාපේක්ෂව. නැත්තම් සමාගම් වලට සාපේක්ෂව තමයි අපි මේවා කියන්නේ. මේවා සසඳන්න පුළුවන් පස්සේ. ඒක නිසා පොඩ්ඩක් කල්පනා කරන දුව පුතා මේක කරන්නේ අපි සාපේක්ෂ අර්ථයෙන්. සාපේක්ෂ අර්ථයෙන් මේ ලක්ෂණ දෙන්නේ. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම කියපු හැටිම දුවේ පුතේ අනිත් ව්‍යාපාරවල අඛණ්ඩ පැවැත්මක් තියෙන්න පුළුවන්. ඒක තමයි මෙහෙම කියන්නේ. ඒ වගේම අයිතිකරුවන්ගේ වගකීම අසීමිත වීම. කියන්නේ අයිතිකරුවන්ගේ වගකීම අසීමිතයි. ඒ කියන්නේ සීමා සහිත වගකීම සහ අසීමිත වගකීම කියලා සංකල්ප දෙකක් තියෙනවා. මම හිතන්නේ දුවල පුතාලා දන්නවා ඇති. ඒ කියන්නේ කිසියම් ව්‍යාපාරයක් බාහිර වගකීම් නැත්තම් බාහිර පාර්ශ්වයන්ට කරන සියලු ගෙවීම් තමයි යෙදූ ප්‍රාග්ධනයට සීමා වෙනවා නම් ඒක තමයි දුවේ පුතේ සීමිත වගකීම කියන්නේ. ඒක ගොඩක් වෙලාවට අපි පස්සේ කතා කරන මේ සීමා සහිත සමාගම් වල තමයි දක්නට ලැබෙන්නේ. නමුත් මේ අපේ කේවලසාමි ව්‍යාපාරවල සීමා රහිත වගකීමක් තමයි තියෙන්නේ. යම්කිසි කරුණක් නිසා බාහිර පාර්ශ්වයන්ට යම් දෙයක් ගෙවන්න වුණොත් තමයි යෙදූ ප්‍රාග්ධනයටත් වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙනවා මේ තනි ව්‍යාපාරවලට නැත්නම් කේවලසාමි ව්‍යාපාරවලට. ඒ වගේම ලියාපදිංචි අනිවාර්ය නොවීම. මේ කේවලසාමි ව්‍යාපාර ලියාපදිංචි කරන්න ඕන නැහැ. නමුත් ඒ ඕන නැත්තේ මොකද කියන එක තව පස්සේ කතා කරන්න අපට පුළුවන්. තමන්ගේ නමින්ම මේ ව්‍යාපාරය පවත්වගෙන යනවා නම් ලියාපදිංචි අවශ්‍ය නැහැ. නමුත් වෙනත් ව්‍යාජ නාමයකින් පවත්වගෙන යනවා නම් ලියාපදිංචි කිරීම අනිවාර්යයි කියලා තමයි දුවල පුතාලා දැනගන්න ඕන. ඒ වගේම නෛතික පුජ්‍යල භාවයක් නොමැති වීම. මොකද දුවේ පුතේ මේ නෛතික පුජ්‍යල භාවයක් කියන්නේ? ඒ කියන්නේ නීතිය ඉදිරියේ ව්‍යාපාරයේ නම පුජ්‍යලෙක් වශයෙන් සලකනවද නැද්ද කියන එක තමයි නෛතික පුජ්‍යල භාවය කියන්නේ. විශේෂයෙන්ම මේ තනි ව්‍යාපාරයක එහෙම නැත්නම් කේවලසාමි ව්‍යාපාරයක නෛතික පුජ්‍යල භාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. කියන්නේ සියලුම කටයුතු වලට අයිතිකරුගේ නමින් තමයි පෙනී සිටින්න වෙන්නේ. එහෙම නැතුව දැන් මේකත් සාපේක්ෂයි. සීමා සහිත සමාගමක නම් සමාගමේ නමින් තමයි ඕන දෙයකට අත්සන් කරන්නේ, චෙක්පත් ලියන්නේ, උසාවි යන්නේ, සියලුම දේවල්. නමුත් තනි ව්‍යාපාරයක නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයාගේ නමින් තමයි මේ කටයුතු කරන්න ඕන. ඒක නිසා අපි කියනවා ව්‍යාපාරයට නෛතික පුජ්‍යල භාවයක් නැහැ කියලා. ඒ වගේම දුවේ පුතේ අයිතිකරුගේ අභිමතය පරිදි ව්‍යාපාරය මෙහෙවන්න පුළුවන්. ඒක සුවිශේෂ ලක්ෂණයක්. මේක නම් අයිතිකරුගේ අභිමතය පරිදි කේවලසාමි ව්‍යාපාර සංවිධානයක් මෙහෙවන්න පුළුවන්. ඒ කියන්නේ යාට ඕන වෙලාවක මේක විසිරවා හරින්න පුළුවන්. අඛණ්ඩව පවත්වගෙන යන්න පුළුවන්. ඒක සුවිශේෂී ලක්ෂණයක්. ඒතකොට කේවලසාමි ව්‍යාපාර සංවිධානවල මෙන්න මේ මූලික ලක්ෂණ තියෙනවා. මොකද අපි නැවතත් මතක් කරගමු. තනි පුජ්‍යලයක් සතු වෙනවා කේවලසාමි ව්‍යාපාරයක්.
ඒ වගේම ලාභෝපාඩු තනිව භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒ වගේම අයිතිකරුගේ වගකීම අසීමිතයි. ඒ වගේම නෛතික පුජ්‍යබලයක් නැහැ. ඒ වගේම අයිතිකරුගේ අභිමතය පරිදි ව්‍යාපාරය පවත්වාගෙන යාම හෝ පවත්වාගෙන නොයෑම තීරණය කරන්න පුළුවන්. ඔන්න ඔය විශේෂ ලක්ෂණ වලින් යම් ප්‍රමාණයක් මතක තියාගන්න. ඒවා පාඩම් කරගන්න අනිත් ඒවත් සමග සසඳන්න. එතකොට ඉතාම පහසුවෙන් මේවා දුවල පුතාලට මතක තියාගන්න පහසු වෙයි. ඊට පස්සේ අපි කතා කරමු දුවේ පුතේ කොහොමද මේ කේවලසාමී ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා. කේවලසාමී ව්‍යාපාරයක් කොහොමද ආරම්භ කරන්න කියලා. බලන්න ලියාපදිංචිට අදාළ නීතිය වන්නේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත පදනම් කරගෙන අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය අනුව පළාත් සභාව ව්‍යාපාර රෙජිස්ට්‍රාර් කාර්යාලය ලියාපදිංචි කරන්න ඕන. කොහොමද කේවලසාමී ව්‍යාපාර සංවිධානයක් අපි ලියාපදිංචි කරන්නේ? මේකට අදාළ පනත තමයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. ඇත්තටම දුවේ පුතේ මේ ඒක පදනම් කරගෙන කේවලසාමී ව්‍යාපාරයක් තමන්ගේ නමින් හැර ව්‍යාජ නාමයකින් පවත්වාගෙන යනවා නම් තමයි ලියාපදිංචි කරන්න ඕන. නමුත් අපි ප්‍රායෝගිකව දන්නවා ඕනතරම් කේවලසාමී ව්‍යාපාර සංවිධාන තමන්ගේ නමින් නෙමෙයි පවත්වාගෙන යන්නේ. දැන් අපි බලන්න දුවේ පුතේ ඔය බලන්න සුනිල් ට්‍රේඩර්ස්, එතකොට විලියම් සහ පුත්‍රයෝ ඔය වගේ ඒවා තියෙන්නේ ඔය කේවලසාමී ව්‍යාපාරවල. ඒ නම් වලින් අඳුර ගන්න පුළුවන් වෙනවනේ පුතාලට. එතකොට ඒව තමන්ගේ ඔක්කොම සියලුම නම් ඒක ඉදිරිපත් කරන්න බෑ. එහෙම වුණොත් ප්‍රායෝගිකව ඒ ව්‍යාපාරේ නම ඒ තරම් සුන්දර වෙන්නේ නැහැ. ඒක පාරිභෝගිකයන්ට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒක නිසා සියලුම වැඩි හරියක් ව්‍යාපාර ව්‍යාජ නාමයකින් තමයි පවත්වාගෙන යන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත අනුව ලියාපදිංචි කරන්න සිද්ධ වෙනවා. නමුත් දුවේ පුතේ ඒක මේ සිදු කරද්දී අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය තමයි වර්තමානයේ පදනම් කරගන්නේ. දුවල පුතාලා දන්නවා 13 වෙනි සංශෝධනය අනුව 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය පදනම් කරගත්තට පළාත් සභාව නිසා පළාත් සභාවේ තමයි දැන් මෑතක ඉඳලා ඒක ලියාපදිංචි කරන්නේ. ඒ පළාත් සභාවල තියෙන ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය කියලා. ඒ ප්‍රඥාප්තිය අනුව තමයි මෙම කේවලසාමී ව්‍යාපාර සංවිධාන ලියාපදිංචි කරන්න ඕන. හැබැයි ලියාපදිංචි කරන්න ඕන කොහොමද? තමන්ගේ නමින් හැර ව්‍යාජ නාමයකින් පවත්වාගෙන යනවා නම් තමයි. ඊළඟට දුවේ පුතේ මේ කේවලසාමී ව්‍යාපාරය ලියාපදිංචි කරද්දී ව්‍යාපාර නාම ලියාපදිංචි සඳහා වූ ග්‍රාම නිලධාරී වාර්තාවක් ලබා ගන්න ඕන. ඒ කියන්නේ ප්‍රදේශීය ග්‍රාම නිලධාරීවරයාගෙන් ග්‍රාම නිලධාරී වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය දෙයක්. ඊළඟට දුවේ පුතේ අදාළ පළාත් පාලන ආයතනයේ නියමිත ගාස්තු ගෙවලා ව්‍යාපාර බලපත්‍ර වෙනුවෙන් රිසිට් පටක් ලබා ගන්න ඕන. මොකද යම්කිසි ගාස්තුවක් ගෙවන්න ඕන අදාළ පළාත් පාලන ආයතනයේට. ඒකෙදි ව්‍යාපාර සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබා දෙනවා. එම ව්‍යාපාර බලපත්‍රය ලබා ගැනීම ඔබට ඊළඟට කරන්න පුළුවන් ඔබ කේවලසාමී ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම්. ඒ වගේම ඉන් පස්සේ ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව සහ සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය ලියාපදිංචිට අදාළ ගාස්තුද සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දෙන්න ඕන. ඒ කියන්නේ දුවේ පුතේ දැන් ඔබ පිළියෙල කරගන්නපු ප්‍රාදේශීය ලේකම් විසින් ලබා දීපු ඉල්ලුම් පත්‍රය ඒක පුරවලා ඊට අමතරව ග්‍රාම නිලධාරී සහතික කළපු වාර්තාව කියන දෙකම ඉදිරිපත් කරන්න ඕන කාටද? ප්‍රාදේශීය ලේකම්වරයා වෙත. ප්‍රාදේශීය ලේකම්වරයා වෙත. ඊට පස්සේ අන්තිමට මොනවද කරන්නේ? ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරුණු සලකලා බලලා ඔබගේ ඉල්ලුම් පත්‍රය නිවැරදිව පුරවලා තියෙද කියලා බලලා ඒ සියලුම දේවල් ඇතුළත් කළා නම් අවසාන වශයෙන් දෙනවා පුජ්‍යලයක ලියාපදිංචි කිරීමේ සහතිකය. කියන්නේ කේවලසාමී ව්‍යාපාරය ලියාපදිංචි කරාට පස්සේ අපි මේ සහතිකයට කියන්නේ මොකද්ද? පුජ්‍යලයෙන් ලියාපදිංචි කිරීමේ සහතිකය. නැත්නම් ව්‍යාපාරයක් ලෙස
පුජ්‍යලයක් ලියාපදිංචි කරන්න. ඇත්තටම මේ ව්‍යාපාරය නෙවෙයි මෙතන ලියාපදිංචි වෙන්නේ පුජ්‍යලේ. ඒක නිසා තමයි මේ කියන්නේ පුජ්‍යලයක ලියාපදිංචි කිරීමේ සහතිකය කියලා. දුවල පුතාලා දැකලා ඇති මේ සහතිකය ව්‍යාපාරවල ඉදිරියේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක ප්‍රදර්ශනය කරන්න කියලා තියෙනවා. එතකොට මේ කේවලසාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කරද්දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය කිසියම් ප්‍රමාණයක් පැහැදිලි වෙන්නේ නැති. පැහැදිලි නැත්නම් මම නැවත කියන්නම්. මොකක්ද අපි ඉස්සෙල්ලම කරන්න ඕන? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් පත්‍රයක් ලබා ගන්න ඕන. ඊට පස්සේ කේවලසාමි ව්‍යාපාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් වාර්තාවක් ලබා ගන්න ඕන. ඒ වගේම මේ බලපත්‍ර ගාස්තු නිසි පරිදි ගෙවලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒව ගන්න ඕන. ඒ වගේම තමයි ග්‍රාම නිලධාරී සහතික කරපු වාර්තාවයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගනිපු ඒ ආයුධම් පත්‍රය නිසි පරිදි පුරවලා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දෙන්න ඕන. ඒවා නිවැරදිව බාර දුන්නාට පස්සේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර දුන්නා ලේකම් විසින් නිකුත් කරන ඔබට සහතිකය. මොකද මේ සහතිකේ නම පුජ්‍යලයක ලියාපදිංචි කිරීමේ සහතිකය. පුජ්‍යලයක ලියාපදිංචි කිරීමේ සහතිකය. ඒකෙන් පස්සේ තමයි මේ කේවලසාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි අවසන් වෙනවා. ඒකට ක්‍රියාපටිපාටියේ ප්‍රධාන අංග 5ක් යටතේ තමයි අපි සාකච්ඡා කරන්නේ. බලන්න හොඳට මතක තියාගන්න. විභාගයට එන්න පුළුවන්. ඔබෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කේවලසාමි ව්‍යාපාර සංවිධානයක් ලියාපදිංචි කිරීමේදී ඔබ අනුගමනය කළ යුත්තේ කිනම් පරිපාටියද? එහෙම ඇහුවොත් මේ අංක 1 2 3 4 5 යොදලා මේ අපි දැන් ඉගෙන ගන්නපු දේවල් ඉදිරිපත් කරන්න ඔබට හැකියාව තියෙන්න ඕන. මම හිතන්නේ එහෙම හැකියාවක් ඇති. දැන් තිරේ දිස් වෙනවා. බලන්න මේ බස්නාහිර පළාත් සභාව විසින් ලබා දෙන ලද එකක්. මම කිව්වා කේවලසාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කරද්දී අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය අනුව තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් ඒ පළාත් සභාවල වෙන වෙනම ප්‍රඥාප්ති තියෙනවා. විශේෂයෙන් දකුණු පළාත ගත්තොත් ඒ දකුණු පළාතට වෙනම එකක්. බස්නාහිර පළාතට වෙනම එකක්. වායඹ පළාතට වෙනම එකක්. වෙන වෙන ගාස්තු තමයි අය කරන්නේ. වෙන වෙන ගාස්තුත් වෙනස් වෙනවා. ඒව ගැන ඉදිරියට දුවල පුතාලට අධ්‍යයනය කරන්න පුළුවන්. දැනට මතක තියාගන්න අදාළ පළාත් සභාවෙන් තමයි මේ කටයුත්ත කරන්න කියලා. මේ පළාත් සභාවෙන් දෙනු ලබන තනි පුජ්‍යල ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය තමයි මේ ඔබට දිස් වෙන්නේ. ඒකේ තියෙනවා ව්‍යාපාර නාමය ඔබ සඳහන් කරන්න ඕන. ඒ වගේම ව්‍යාපාරයේ සාමාන්‍ය ස්වභාවය කුමක්ද ව්‍යාපාරයෙන් සිදු කරන්න කියන එක ලබා දෙන්න ඕන. ඒ වගේම ප්‍රධාන ව්‍යාපාර ස්ථානය ගැන අනිවාර්යෙන් සඳහන් වෙන්න ඕන. ඒ වගේම ආරම්භක ප්‍රාග්ධනය ඔබ ව්‍යාපාරය ආරම්භ කරද්දී කොතරම් මුදලක් මේකට යොදවනවද කියන එක මේකේ සඳහන් වෙන්න ඕන. ඒ වගේම යම් කාර්යාලයක්, ගබඩාවක්, ගබඩා සමූහයක්, ගුදමක් පවත්වාගෙන යන්නේ නම් ඒවයි ලිපිනයන් වෙන වෙනමත් දක්වන්න වෙනවා මේක. ඒකට ව්‍යාපාරය ආරම්භ කරන දිනේ අයිතිකරුගේ සම්පූර්ණ නාම, ඒ වගේම අයිතිකරුට කලින් යම් නාමයක් තිබුණා නම්, ඉතින් ඊට පෙර යම් ව්‍යාපාර තිබුණා නම්, නමක් තිබුණා නම් ඒවා වෙනම සටහන් කරන්න වෙනවා. ඊට පස්සේ අයිතිකරු මොන රටේද පුරවැසිභාවය සඳහන් කරන්න වෙනවා. ඒකට ජාතික හැඳුනුම්පත් අංකය, අයිතිකරු සාමාන්‍යයෙන් පදිංචි වෙලා ඉන්න ස්ථානය, ඊට පස්සේ අයිතිකරුවෙකු හෝ හවුල්කරුවෙකු වන්නා වූ වෙනත් සෑම ව්‍යාපාරයකම නාමය ලියාපදිංචි කළ අංකය. ඒ කියන්නේ වෙනත් ව්‍යාපාර තියෙනවා නම් ඒ සියලුම අංක මේ සඳහන් කරන්න වෙනවා. ඒ වගේම අයිතිකරු වෙනත් රැකියාවක නිරත වෙලා ඉන්නවා නම් ඒව සඳහන් කරන්න තියෙනවා. ඒ වගේම වෙනත් යම් ව්‍යාපාර නාමයක් යටතේ ව්‍යාපාරය කරගෙන යන්නේ නම් එම ව්‍යාපාර නාම සඳහන් කරන ඕන වගේ විශාල ප්‍රමාණයක් සඳහන් කරන්න තියෙනවා. මං හිතන්නේ එච්චර දුරට දරුවන්ට වැදගත් වෙන්නේ නැහැ මේකේ තියෙන කොටස් මොනවද කියලා. නමුත් මේ මම ආකෘතියක් ඉදිරිපත් කරේ මෙන්න මේ වගේ හැඩයක් ගන්නවා කියන එක පෙන්වන්න තමයි දුවේ පුතේ. ඒක නිසා ඒක එච්චරම එහාට ඇතුළට ගැඹුරට හදාරන්න අවශ්‍ය නැහැ. නමුත්
බලන්න මේ වගේ ආකෘති පත්‍රයක් තියෙන බව සඳහන් කරන් තමයි මම මෙතෙන්දී උත්සාහ කරත්තේ. අපි ඊළඟට බලමු දුවේ පුතේ කේවලසාමි ව්‍යාපාරයක වාසි මොනවද කියලා. කේවලසාමි ව්‍යාපාරයක වාසි. බලන්න සුළු ප්‍රාබ්ධනයකින් උද ආරම්භ කරන්න පුළුවන්. කියන්නේ කේවලසාමි ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් කුඩා මුදලකින්. කියන්නේ මේකේ සීමාවන් දක්වලා නැහැ. සමහර වෙලාවට යම් යම් ව්‍යාපාර සංවිධාන ආරම්භ කරද්දී යම් යම් සීමාවන් තියෙනවා. නමුත් කේවලසාමි ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඊටාම සුළු ප්‍රාබ්ධනයකින් පටන් ගන්න පුළුවන්. ඕනෑම කුඩා මුදලක් හිමි පුද්ගලයෙකුටත් මේ ව්‍යාපාරේ පටන් ගන්න පුළුවන්. ඒක වාසියක් විදිහට අපට සලකන්න පුළුවන්. එම වාසිය නිසාම තමයි අද ලෝකේ වැඩියෙන්ම කේවලසාමි ව්‍යාපාර සංවිධාන වැඩිපුර තියෙන්නේ. ඒක තමයි දුවේ පුතේ මේ වාසිය නිසා තමයි මේ සුළු ප්‍රාර්ථනයකින්වත් ආරම්භ කරන්න පුළුවන් නිසා තමයි මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ ව්‍යාපාර සංවිධාන වර්ගය. ඒ වගේම පවුලේ සමාජිකයන්ගේ සහාය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක පවුල ආශ්‍රිත ව්‍යාපාරයක් විදිහට තමයි ප්‍රසිද්ධ. මොකද පවුලේ පුද්ගලයන්ගේ ආධාර උපකාර ලබා ගන්න පුළුවන්. අපි දන්නවා ඒ කියන්නේ ඔබගේ පියා කේවලසාමි ව්‍යාපාරය පටන් ගත්තා නම් මමත් ඒකට සහයෝගය දක්වනවා. ඔබගේ සහෝදරයෝ ඉන්නවා නම් ඒ සහෝදරයොත් ඒ ව්‍යාපාරේ කටයුතු වල නියැලලා තියෙනවා. අන්නේ වගේ ව්‍යාපාර සංවිධානයක් තමයි කේවලසාමි ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ. ඒ වගේම දුවේ පුතේ ව්‍යාපාරය ආරම්භ කිරීමේ පහසුව. මං කිව්වා ඉස්සෙල්ලත් මේ ව්‍යාපාර සංවිධාන වල ලක්ෂණ කතා කරද්දී අනිකුත් ව්‍යාපාර සංවිධානත් එක්ක තමයි සාපේක්ෂව බලලා මේ ලක්ෂණ කියන්නේ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර සංස්ථාපිත සමාගම් වගේ දේවල් ගත්තම මේ තනි ව්‍යාපාරයක් ආරම්භ කරනවට වඩා ඒවා ආරම්භ කරන්න අමාරු. ඒක ලිපි ලේඛන වැඩි, නීතිමය කටයුතු වැඩි, විශාල කාලයක් යන්න පුළුවන්. නමුත් කේවලසාමි ව්‍යාපාර සංවිධානයක් ආරම්භ කරන්න පුළුවන් ඉතාම පහසුවෙන්. ඒ වගේම තමයි දුවේ පුතේ ව්‍යාපාරිකයාගේ උනන්දු හා කැපවීම මත ව්‍යාපාරය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තනි ව්‍යාපාරයක් නැත්නම් කේවලසාමි ව්‍යාපාරයක් තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ කැපවීම තියෙනවා නම් තමන් විශාල උනන්දුවක් දක්වනවා නම් මේක පවත්වාගෙන යන්න පහසුයි. ඒකත් මේකේ විශේෂ ලක්ෂණයක්. ඒ වගේම මේ දුවේ පුතේ ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හවුල් ව්‍යාපාරයක් වුණොත් හවුලේ ඉන්න අනික් කට්ටියන්ගෙන් අහන්න වෙනවා. ඊට පස්සේ සංස්ථාපිත සමාගමක් වුණොත් ඒක අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. ඒ කට්ටියන්ගෙන් අහන්න වෙනවා. විශාල කාලයක් යනවා. රැස්වීම් තියලා තමයි ගන්න වෙන්නේ. නමුත් මේ කේවලසාමි ව්‍යාපාරයක වාසියක් තමයි ස්වාධීනව තීරණය ගන්න පුළුවන් තමන්ට. තමන් අයිතිකරු බව දන්න නිසා අනිත් අය ඒකට කිසි දෙයක් කියන්නේ නැති නිසා තමන්ට පුළුවන් ඕනම වෙලාවක ඕනම තීරණයක් ගන්න. කියන්නේ ව්‍යාපාරය පුළුල් කරන්න, වෙනත් භාණ්ඩ මිලදී ගන්න, ව්‍යාපාරය විසිරුවා හරින්නවත් ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. ඒක මේ කේවලසාමි ව්‍යාපාරයක වාසි විදියට තියෙනවා. ඒ වගේම දුවේ පුතේ මේ ලාභය අයිතිකරු වෙන්නේ ඒ අයිතිකරු විතරයි. කියන්නේ තනිවම ලාභේ භුක්ති විඳින්න පුළුවන්. ලාභයක් ලැබුවොත් තමන්ට ඒ ලාභය තනිවම භුක්ති විඳින්න පුළුවන්. එහෙම නෙවෙයි හවුල් ව්‍යාපාරයකුනොත් ඒක බෙදිලා යනවා. ඒකට සමාගමකුනොත් ලාභාංශ වශයෙන් බෙදන්න වෙනවා. නමුත් කේවලසාමි ව්‍යාපාරයක ලාභය තනිවම භුක්ති විඳීමට හැකියාව ලැබෙනවා. ඒක ඊටාම ලොකු වාසියක්. ඒ වගේම ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය. කියන්නේ බාහිර පාර්ශ්වයන්ට යන්නේ නැහැ. කියන්නේ ඕනම රහසක් ව්‍යාපාරේ තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මොකද්ද මේ ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය තියෙන වැදගත්කම? සමහරට ව්‍යාපාරේ තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ගියාම බාහිර පාර්ශ්වය කියන්නේ තරඟකරුවෝ ඉන්න පුළුවන්. ඒක තරඟකරුවොත් ඒව භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරලා මේ තරඟේ ජය ගන්න ඔවුන් ඒව භාවිතා කරන්න පුළුවන්. නමුත් තනි පුද්ගලයෙක් නිසා ව්‍යාපාරේ රහස්‍ය තොරතුරු Tamanටම තියාගන්න පුළුවන්. නමුත් මේක මං කිව්වා දුවේ පුතේ ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක නම් කීප දෙනෙක් අතර තියෙන්න පුළුවන්. සමාගමක නම් අධ්‍යක්ෂක මණ්ඩලය අතර තියෙන්න පුළුවන්. නමුත් මේ කේවලසාමි ව්‍යාපාරයක තියෙන්නේ අයිතිකරු අතර පමණයි. ඒ තොරතුරු රහස්‍යභාවය නිතරම රැකෙනවා. ඒකත් විශාල වාසියක් වෙන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ බලපාන නීති රීති අවමයි. ඒ කියන්නේ ව්‍යාපාරයක් පටන් ගනිද්දී පොදුවේ බලපාන නීති රීති ගොඩක් තියෙනවා. ඒවා සියලු දෙනාටම පොදුයි. නමුත්
සමහර හවුල් ව්‍යාපාරවලට ගත්තොත් විශාල නීති රීති ටිකක් බලපාන. සමාගම් ගත්තොත් ඒවට වෙන විශේෂ වූ අනපනත් බලපාන. නමුත් මේ කේවලසාමී ව්‍යාපාර වලට ගත්තොත් බලපාන ඉතාම සීමිත අනපනත් ටිකක් විතරයි. අපි දැන් මීට ඉස්සෙල්ලා කතා කරපු ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය. නැත්නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත වගේ දේවල් විතරයි ගොඩක් වෙලාවට බලපාන්නේ. නමුත් අනිකුත් ව්‍යාපාර සංවිධාන වලට අනපනත් රාශියක් බලපානවා. ඒක නිසා මේක ඊටාම පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් වගේම එම නෛතික බලපෑමත් අඩුයි. ඒකත් මේ කේවලසාමී ව්‍යාපාර සංවිධාන වල විශේෂ වාසියක් කියලා අපට කියන්න පුළුවන්. හරිද දුවේ පුතේ, අපි දැන් කේවලසාමී ව්‍යාපාර සංවිධාන වල වාසි තමයි කතා කරන්නේ. වාසි විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙම වාසි කතා කරද්දී අපි කතා කරේ අනිවාර්යයෙන්ම අනිකුත් ව්‍යාපාර සංවිධාන වලට සාපේක්ෂ බව මම නැවත නැවත කියනවා. අපි බලමු දුවේ පුතේ කේවලසාමී ව්‍යාපාර සංවිධාන වල අවාසි මොනවද කියලා. අවාසි කිව්වට මේවට සීමා කියලා කියනවා. ගොඩක් වෙලාවට දුවේ පුතේ වලයි විෂය නිර්දේශය තුල තියෙන්නේ සීමා කියලා. ඒ නිසා ඒ සීමා අවාසි වෙන්න පුළුවන්. අපි බලමු මේ සීමාවන් මොනවද කියලා. ප්‍රාග්ධන සම්පාදන මාර්ග සීමා වෙනවා. ඒ කියන්නේ කේවලසාමී ව්‍යාපාරවල ප්‍රාග්ධනය සපයා ගන්න ක්‍රම ඊටාම සීමා සහිතයි. මං කිව්ව අනිකුත් ව්‍යාපාර සංවිධාන වලට සාපේක්ෂව තමයි මෙම සීමාවන් එන්නේ. මොනවද? ඇත්තටම අඩු ප්‍රාග්ධනයකින් මේක පටන් ගන්න පුළුවන් එක වාසි වගේම එම අඩු ප්‍රාග්ධනය වුණ සපයා ගන්න මාර්ග සීමා සහිතයි. අපි බලමු හවුල් ව්‍යාපාරයක් ගත්තොත් ඒ හවුල්කරුවෝ ඔක්කොම එකතු වෙලා තමයි ප්‍රාග්ධනය යොදන්නේ. ඒකට විශාල ප්‍රාග්ධනයක් සපයා ගන්න පුළුවන්. ඒ වගේම සීමා සහිත සමාගම් ගත්තොත් ඒවට විශාල ප්‍රාග්ධනයක් සපයා ගන්න පුළුවන්. සමහර වෙලාවට මහජනතාවකින් උනත් මුදල් ලබා ගන්න පුළුවන් සීමා සහිත පොදු සමාගම් වලට. සීමා සහිත පොදු සමාගම් වලට මහජනතාවකින් උනත් මුදල් සපයා ගන්න පුළුවන්. නමුත් කේවලසාමී ව්‍යාපාරවලට එහෙම සපයා ගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ තමම් තනියෙන් ඒක උපය ගන්න ඕන. බැංකු ණයක්, එහෙම නැත්නම් ඉඩමක් විකුණලා, එහෙම නැත්නම් ඉතිරි කරගත් මුදලක් තමයි මේ කේවලසාමී ව්‍යාපාරවලට ආරම්භක ප්‍රාග්ධනයේ වශයෙන් සපයා ගන්න වෙන්නේ. මොකද ඒ තනි පුද්ගලයෙක්ගේ මහන්සියක් නිසා. නමුත් අනිකුත් ව්‍යාපාරවල එහෙම නෙවෙයි. හවුල් ව්‍යාපාරයක් ගත්තොත් සියලු දෙනාම එකතු වෙනවා. ඒතර පොදු සමාගමක් වුණ මහජනතාවකින් පවා මුදල් ලබා ගන්න පුළුවන්. ඒවයි කොටස් සහ නායකර වශයෙන් උත් ගන්න පුළුවන්. නමුත් අපේ කේවලසාමී ව්‍යාපාරයක එවැනි ප්‍රාග්ධන සම්පාදන මාර්ග සීමා සහිතයි. ඒක නිසා අපි කියනවා මේකේ සීමාවක් කියලා. මොකේද කේවලසාමී ව්‍යාපාරවල සීමාවක් තමයි, අවාසියක් තමයි ප්‍රාග්ධන සම්පාදන මාර්ග සීමිත වීම. ඒ වගේම දුවේ පුතේ තවත් සීමාවක් තමයි ව්‍යාපාරයේ නෛතික පුජ්‍යල භාවයක් හිමි නොවීම. ව්‍යාපාරයේ නෛතික පුජ්‍යල භාවයක් නැහැ. මං කිව්වා දුවේ පුතේ නෛතික පුජ්‍යල භාවය කියන්නේ නීති ඉදිරියේ ව්‍යාපාරයේ නාමය පුජ්‍යලයක් ලෙස සලකනවද නැද්ද? නමුත් කේවලසාමී ව්‍යාපාරයක නෛතික පුජ්‍යල භාවයක් හිමි නොවීම විශාල අවාසියක්. නැත්තම් සීමාවක්. මොකද එහෙම කියන්නේ දුවේ පුතේ නෛතික පුජ්‍යල භාවයක් තියෙනවා නම්, නෛතික පුජ්‍යල භාවයක් පවතිනවා නම් ඒ ව්‍යාපාරය ඊටාම දියුණු එකක්. මොකද නෛතික පුජ්‍යල භාවයක් නැහැ කියන්නේ යම්කිසි වරදක් කළා පාරිභෝගිකයාට යම්කිසි වරදක් වුණත් උසාවියට ගියොත් තමන්ගේ නමින්ම තමයි මේ ව්‍යාපාරේ මේ වරද්ද දාන්න වෙන්නේ, නඩුව දාන්න වෙන්නේ. ඒ කියන්නේ නඩුවකදී වැරදිකරු වුණොත් පෞද්ගලිකවම තමන් ඒකට වන්දි ගෙවන්න ඕන. තමන්ගේ චරිතයට ඒක බලපානවා. නමුත් සමාගමකට නෛතික පුජ්‍යල භාවයක් තියෙනවා. එතකොට සමාගමක් යම් වරද්දක් කරොත් සමාගමේ නමින් තමයි උසාවියට යන්නේ. වැරද්දක් වුණොත් සමාගමේ නම තමයි ඒකට ප්‍රසිද්ධ වෙන්නේ. නමුත් නෛතික පුජ්‍යල භාවයක් නොමැති නිසා කේවලසාමී ව්‍යාපාරයක විශාල අවාසි සිද්ධ වෙන්න පුළුවන් අයිතිකරුට. මේක සාමාන්‍යයෙන් ගත්තම කේවලසාමී ව්‍යාපාරයක තියෙන ඊටාම අවාසියක්. නෛතික පුජ්‍යල භාවයක් නොමැතිකම. ඒ කියන්නේ නීති ඉදිරියේ
ව්‍යාපාරිකයාගේ නම තමයි සියලු දේවල් වලට යොමු වෙන්නේ. ව්‍යාපාරික නාමයට පුජ්‍යලෙක් වශයෙන් සලකන්නේ නැහැ නීති ඉදිරියේ. ඒක විශාල අවාසියක්. ඒ වගේම අයිතිකරුගේ වගකීම අසීමිතයි. අයිතිකරුගේ වගකීම අසීමිතයි. ඒ කියන්නේ බාහිර පාර්ශ්ව වෙනුවෙන් අසීමිතව වග කියන්න වෙනවා. යම් වන්දියක් ගෙවන්න වුණොත් ඒ වන්දිය ගෙවීමේදී තමන්ගේ පෞද්ගලික දේපල පවා උගසට තියලා දෙන්න සිද්ධ වෙනවා. නමුත් පොදු සමාගමක නැත්තම් පෞද්ගලික සමාගමක වුණොත් යෙදූ ප්‍රාග්ධනය විතරයි ඔහුට අහිමි වෙන්නේ. නමුත් කේවලසාමී ව්‍යාපාරික එහෙම නෙවෙයි. තමයි යෙදූ ප්‍රාග්ධනයට අමතරව තමන්ගේ පෞද්ගලික දේපල කරාද වගකීම පැතිරිලා යනවා. මේක කේවලසාමී ව්‍යාපාරයක තියෙන ඊටාම අවාසිදායක සිද්ධියක්. ඒ වගේම තමයි දුවේ පුතේ ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම. මේ ව්‍යාපාරේ කොයි මොහොතේ බිඳ වැටෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ අයිතිකරු මිය යෑම, අයිතිකරු බංකොලොත් වීම වගේ කාරණා නිසා මේ ව්‍යාපාරේ බිඳ වැටෙන්න පුළුවන්. අපි කිව්වනේ ප්‍රාග්ධන මාර්ග සීමා සහිතයි කියලා. ඒතර මේක පුළුල් කිරීමටත් යම් අපහසුතා එනවා. ඒක නිසා කේවලසාමී ව්‍යාපාරික ප්‍රධාන අවාසියක් තමයි මේක අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීම. අපි දන්නවා දුවේ පුතේ ඉතා ඉක්මනට මේ කේවලසාමී ව්‍යාපාර ආරම්භ කරත් ඉතාම කෙටි කාලයකින් නැවත ඒවා බිඳ වැටෙනවා. ව්‍යාපාරික ලෝකයේ ඒ සංඛ්‍යා ලේඛන බැලුවම අපට ඒක පෙනී යනවා. අන්න ඒක තමයි දුවේ පුතේ මේ කේවලසාමී ව්‍යාපාරවල මේ සීමාව නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. මොකද්ද? කෙටි කාලයකින් ව්‍යාපාරේ බිඳ වැටීම. අපි ඒකට කියනවා ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම කියලා. තව සීමාවක් තමයි දුවේ පුතේ ව්‍යාපාර අලාභ ලැබුවොත් ඒව තනිකරම විඳ දරා ගන්න වෙන්නේ අයිතිකරුට විතරයි. අපි කිව්වා අනිකුත් ව්‍යාපාර සංවිධාන. කියන්නේ හවුල් ව්‍යාපාරයක අලාභයක් ලැබුණොත් හවුල්කරුවන් අතර බෙදිලා යනවා. ඒතොර සමාගමක් අලාභයක් ලැබුණොත් ඒව සියලු දෙනා අතර බෙදිලා යනවා. ඒක දරා ගන්න පාර්ශව වැඩි. නමුත් තනි ව්‍යාපාරයක නැත්නම් කේවලසාමී ව්‍යාපාරයක අලාභයක් ලැබුණොත් තමන් විසින් තනිවම විඳ දරා ගන්න වෙනවා. ඒක නිසාමත් අපි අර ඊට පෙර කිව්වා අඛණ්ඩ පැවැත්ම නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්ම නැතිවීම සීමාවක්. නමුත් ඒ අඛණ්ඩ පැවැත්ම ඇති වෙන්න හේතුවක් තමයි අලාභයක් ලැබුණොත් ඒ අලාභේ තනියම විඳ දරා ගන්න වෙනවා. ඒ කියන්නේ අවදානම තනියෙන් දරන්න වීම මේ කේවලසාමී ව්‍යාපාරවල විශාල අවාසියක් නැත්තම් සීමාවක්. ඒ වගේම දුවේ පුතේ අයිතිකරු තනිව ගනු ලබන ව්‍යාපාරික තීරණ අසාර්ථකයි කියලා සාමාන්‍යයෙන් මතයක් තියෙනවා. දන්නවනේ දුවේ පුතේ තනියෙන් තීරණයක් ගත්තොත් ඒක අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් සාමූහික තීරණ සාර්ථක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකද සාල පිරිසකගේ ඥානය දැනුම එකතු වෙනවා තීරණයකට. නමුත් මොහුම හිතලා මතලා තනියෙන් ගන්න තීරණේ හරි නිවැරදි වෙන්න පුළුවන්. නමුත් නිවැරදි වීමට වඩා වැඩිය බර වෙන්නේ වැඩිය අපට හිතන්න වෙන්නේ තනි තීරණයකට වඩා සාමූහික තීරණය තමයි වැදගත් කියලා. වැදගත් මොකද විශාල පිරිසකගේ දැනුමක් ඒකට එකතු වෙනවා. නමුත් කේවලසාමී ව්‍යාපාරයක තනි තීරණ ගැනීම නිසා යම් යම් අවාසි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ සීමාවන් මේ කේවලසාමී ව්‍යාපාර සංවිධානවල තියෙනවා. මොකද්ද අපි ආපහු මතක් කරගමු. ප්‍රාග්ධන සම්පාදන මාර්ග ඇත්තටම සීමා සහිතයි. ඒ වගේම ව්‍යාපාරයකට නෛතික පුජ්‍යල භාවයක් නොමැතිවීම විශාල අවාසියක්. ඒ වගේම තමයි දුවේ පුතේ අයිතිකරුවන්ගේ වගකීම. වගකීම අසීමිතයි. වගකීම අසීමිත වීම කේවලසාමී ව්‍යාපාර සංවිධානවල තියෙන විශාල දුර්වලතාවයක්. ඒ වගේම මේ ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ හැකියාවක් දක්නට ලැබෙන්නේ නැහැ. අතරමැදි බිඳ වැටෙන්න පුළුවන්. පුළුල් කර ගැනීමේ අපහසුතා එන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ අලාභ විඳ දරා ගන්න නොහැකි වෙන්න පුළුවන්. අවදානම් තනිව දරා ගැනීමට පුජ්‍යලයකට නොහැකි. ඒක නිසා මේ ව්‍යාපාරයේ සීමාවක් විදියට අලාභ තනිව භුක්ති විඳීම අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම අයිතිකරුවෝ ගන්න තීරණ, තනි තීරණ ගැනීම නිසා ඒ තීරණ අසාර්ථක වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමූහික තීරණ විශාල පිරිසකින් අහලා සාකච්ඡා කරලා ගන්න තීරණ මෙහිදී ගන්න බෑ. මොකද තනි තීරණ තමයි කේවලසාමී ව්‍යාපාරවල ගන්න. බොහෝ වෙලාවට තනි තීරණ අසාර්ථක වෙන්න පුළුවන්. අන්නේ එවැනි සීමාවන් එක්ක අපි බැලුවන් දුවේ පුතේ කේවලසාමී ව්‍යාපාර බිඳ වැටෙන්න තියෙන හැකියාව ඉහළ අගයක් ගන්නවා. එහෙනම් දුවේ පුතේ
කාලය ඊටාම වේගෙන් ගලාගෙන ගියා. එවන් වැඩසටහනකින් හමුවීමේ පරමාර්ථයෙන් අපි සමුගමු. ආයුබෝවන්.